ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුලින් විසුරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානයේ සිදු කිරීම සඳහා ආනතුර සුමංගල උද්‍යාන පදිංචි රේණුකා ඒකනායක මැතිණිය දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහ පුණ්‍ය ශක්තිය ස්වාම පුරුෂයා සමන් ඒකනායක සහ දරුවන් වන සුමුදුනි සමන් බණ්ඩාර මිලීසා සහ සිහාන් යන අයට නිවන් මාර්ගය අවබෝධ වීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. දහම් මාර්ගයේ සිටින සහෝදරයා වන රසික වික්‍රමසිංහ මහතාට නිවන් පූර්ණේ වීම පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. දෙමාපියන් වන මියගිය ඩී.ඊ.පී. වික්‍රමසිංහ සහ ලීලා වික්‍රමසිංහ ඇතුළු මියගිය සංසාරගත ඥාතීන් මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. දේශකයන් වහන්සේ ඇතුළු සීල ආර්යයන් වහන්සේලාට කායික සුවපත් භාවයට දහමට හිතති සියලු දෙනාටම මෙම ධර්ම දානමේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. නිවන් සුව ලැබේවා කියලා බලාපොරොත්තු වෙන එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුඤ්ඤමේව සෝ සික්ඛේය ආයතග්ගං සුකුද්දයන් දානං ච සමචරියං ච මෙත්ත චිත්තං ච භාවයේ ඒතේ ධම්මේ භාවයිත්වා තයෝ සුඛ සමුද්දයේ අභයපජ්ජං සුඛං ලෝකං පණ්ඩිතෝ උප්පජ්ජති. ධර්මදේශනාවේ අනුග්‍රහක භාවතුන් ප්‍රමුඛව සිටින්නා වූ ධර්මදේශනාව නරඹනු ලබන්නා වූ ලංකාවාසී ලෝකවාසී සදහවර පින්වතුනි, ලංකාවේ පමණක් නොව ලෝකපුරා සිටිමින් ධර්මදේශනාවන් නරඹන පින්වතුන් ධර්මදේශනාවන් තුළ තමන්ට ඇතිවෙන ගැටලු තැන් පිළිබඳව, නොතේරෙන තැන් පිළිබඳව ඇතැම් විට මාධ්‍යයෙන් විමසනවා, ඇතැම් විට පෞද්ගලිකව අපෙගෙනුත් විමසනවා. ඒ ඉතා හොඳ දෙයක්. හේතුව අපි කල්පනා කරනවා අපි මේ කියන දේවල් හැමෝම හැම දිනාටම තේරිලායි තියෙන්නේ කියලා. එතකොට එඩිතරව නොබියව මේක වැටහෙන්නේ නැහැ කියලා කිව්වහම අපිට ඒක තවත් ධර්මදේශනාවක් තුළ සමාජයට පැහැදිලි කරන්න පුළුවනි. ඒ බඳු අරමුණක් ඇතුව තමයි මා මේ ධර්මදේශනාව සඳහා කුද්දක නිකායේ පුඤ්ඤකිරිවත්ත සූත්‍රයේ සඳහන් ගාථා පාඨ දෙකක් මාතෘකා පාඨයේ වශයෙන් තබනු ලැබුවේ. ඊට අමතරව අංගුත්තර නිකායේ ත්‍රිපිටක නිපාතයේ පවතිනා වූ පුඤ්ඤකිරිවත්ත සූත්‍රයත් මා මේ සඳහා උපයෝගී කරගනු ලබනවා. ගැටලුව මේකයි. පව් හේතු කොටගෙන පරලෝ යන හැටි තේරුම් ගන්න පුළුවන්. පින් හේතු කොටගෙන පරලෝ යන හැටි තේරුම් ගන්නත් පුළුවන්. නැත්තම් ධානය නැත්තම් භාවනාවෙන් පරලෝ යන්නේ කොහොමද කියන එක ගැටලුවක් කියලා තමයි මේ මට ඉදිරිපත් කරපු ගැටලුව. මේ පුඤ්ඤකිරිවත්ත සූත්‍ර දෙකම මම මින් පෙර දේශනා කරලා තිබෙන දේවල්. නමුත් ඒ සූත්‍ර දේශනා කරන්න නෙමෙයි මම මේ ගන්නේ. ගාථාව ගත්තේ අදාළ නිසා. එනිසා අපි මේක ලියා ගන්න ඕන. පැහැදිලි කර ගන්න ඕන. සමාජය දන්නවා පාසල් අධ්‍යාපනයේ සිටම ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. ළමයිනුත් දන්නවා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ලියන්න කොහොමද දාන සීල භාවනා කියලා. ඔවුන් එතනින් එහාට හිතන්නේ නැහැ, හිතන්න ඕන කමකුත් නැහැ. නමුත් මේ දාන සීල භාවනා වලට ලැබෙන්නේ මොනවද කියන එක මේ සූත්‍ර දෙකේම තිබෙනවා. මේ සමහර අය කල්පනා කරන්නේ භාවනා කියූ පමණින් ඒක බුදු සමය තුල පමණක් තිබුණ දෙයක් ඒ කියන අදහස. නෑ. ಭಾರತೀಯ සමාජයේ
ගෙදර දොර අතහැර වනාන්තරගත වූ අය බුදුන් වහන්සේ වාසය කරනවා පහළ වෙන්න පෙර හිමාල වනයේ හෝ වනාන්තරගත වෙලා හිටපු අයට කියනවා ඉර්සිවරු කියලා. එහෙමත් නැත්නම් තවත් විදිහකින් කියනවා තාපස පැවිද්දෙන් පැවිදි වූවන් කියලා. බ්‍රාහ්මණ ආජීවක පාසන්ද පරිබ්‍රාජක කියන වචනෙන් පාවිච්චි කරන්නේ මේ ගෙදරින් අයින් වුණ අය. උන් භාවනා කරපු අය. භාවනා කරලා යම් යම් ප්‍රතිඵල ලබලා හිටපු අය. නමුත් තථාගත බුදු පියාණන් වහන්සේගෙන් පන් තමයි විදර්ශනා භාවනා ආරම්භ වෙන්නේ. ඊට ඉස්සර විදර්ශනා භාවනා නැහැ. තථාගත බුදු පියාණන් වහන්සේ තමයි පළවෙනි වතාවට ಭಾರತೀಯ සමාජයේ පරලොව නොයන තැනට භාවනාවක ප්‍රතිඵලයක් හොයාගත්තේ. දැන් තථාගත බුදු පියාණන් වහන්සේ හෝ සරියුත් මොගලන් මහරහතන් වහන්සේලා හෝ ජීවිතය හා පැත්තට අපි පරලොව ගියා කියලා කියන්නේ නැහනේ. පිරුණුවන් වැඩියයි කියලා කියන්නේ. ඒ කියන්නේ යන්න පරලොවක් තිබුණේ නැහැ. එහෙනම් පරලොව හැදෙන්නේ කොහොමද? අනේ පරලොව හැදෙන ආකාරය හොයලා බලපුවාම මිනිස් වර්ගයාට මිනිස් ජීවිතයේ ඉක්මවා යාමේදී උත්පත්ති ස්ථාන 3ක් තියෙනවා. තුනේම හැමෝම උපදින්නේ නැහැ. තම තමන් වැඩි දියුණු කර ගන්නා වූ, තම තමන් බලවත් කර ගන්නා වූ, තම තමන්ගේ ජීවිතයේ අවසානයේදී ප්‍රතිසන්දි චේතනාවට එන්නා වූ කරුණ මුල් කොටගෙන තමයි මේ ප්‍රතිසන්දිය ලැබෙන්නේ. පළමුව කාම දුගතිය, කාම සුගතිය. කාම දුගතිය කියනවා සතර අපායට. එතකොට පෞ චේතනා සිතෙහි බලවත් කර ගැනීම තුළ සිදුවෙන දේ තේරුම් ගන්න. කොහොමද සත්වයින්ට ජාති මරණ හමු වෙන්නේ? ජාති මරණ සම්භවයේ ජාති මරණ හැට ගැනීමට හේතු වෙන්නේ උපාදානය. උපාදානයේ බයං දිස්වා. උපාදානයේ බියක් වශයෙන් දකින්න කියලා තියෙන. නමුත් මේ දකින්න නැති සමාජය තමයි පාපකාරී පුද්ගලයෝ පව් කරන්න ගිහින් පව් උපාදානයට යටත් කරගන්නවා. උපාදානයට වුන් යටත් වෙනවා. පව් උපාදානයේ අනාගතය තමයි සතර ආපත්පත්තියෙන් එකක්. දැන් පුණ්‍ය කිරිවත්ත සූත්‍රයට මේක අදාළ නැහැ. මෙතනින් මෙහා පැත්තට ආපුවාම අන්න අපි ගන්නවා අර්ග පාප කර්ම. දැන් ඊට පස්සේ ගන්නවා දාන සීල. ඔය දාන සීල කියලා පුණ්‍ය කිරිවත්ත සූත්‍රයේ අංගුත්තර නිකායේ පවතින දාන සීල කියන එක තමයි මේකේ දානංච සමචරියංච කියලා කියන්නේ. සමචරියං කියන පදෙන් පෙන්වන්නේ අසමචරියාවෙන් වෙන්වීම. සතුන් මරන්න හරි වරකම් කරන්න හරි මත්පැන් පානය කරන්න හරි ගියාම ඒක අසමචරියාව කියලා කියනවා. එයින් වෙන්වීමට එතකොට සීලය කියන්නේ දැන් පස්පවින් වෙන්වීම පංච සීලයෙන්. ඒක තමයි සමචරියං කියලා කියන්නේ. එතකොට මේ පෘථග්ජන සමාජයක් නේ බුදුන් වහන්සේ පහළ වුණාම ඉන්නේ හැමතැනම. ඒ ආයත මේ අදහස් සුදහස් චේතනා උපාදාන වෙනවා කියන එක තේරෙන්නේ නැහැ. ඒ නිසා පෘථග්ජන පුද්ගලයාට පව අතහැරි පුණ්‍ය කර්මයන්ට යොමු වෙන්න ගියාම පින තුලත් උපාදානීය නැමැති සසර බන්ධනය තිබෙනවා. එතකොට පුණ්‍ය චේතනාව ජීවිතාවසානයට આવත් එහෙම ඔහුට පිනෙන් පරලෝ යාම කියන එක හමු වෙනවා. මේ ගමේ නැත්නම් බාහිර සමාජයේ තිබුණ සමාජ රටාව. මේ දෙකෙහි තිබෙන්නා වූ සැප මදි කියලා තමයි යමෙක් වනාන්තරගත වෙලා පංචවිධ අරමුණු උපදවා ගන්න නැති සිතෙහි සාන්ත බවක් හොයාගත්තේ. ඒ සාන්ත බව හමු වෙනකොට ඒ සාන්ත භවයේ ඇත්තටම දුක් නැහැ. ඒ දුක් නැත්තේ දුකට හේතු නැති වෙලා නෙවෙයි. යටපත් වෙලා කියලා කියන්නේ ඒකට. නීවරණ යට වූයේ වෙයි. යටපත් වෙලා කියන්නේ පස්සේ ආය උපදින්න පුළුවන්. නමුත් යට වෙලා. දැන් එතකොට
ඒ බුදුන් වහන්සේ පහළ වුණු සමාජයේ හිටපු මේ ලෞකික ධානලාභීන්ට වර්ග දෙකක් තිබුණා රූපාවචර සහ අරූපාවචර කියලා. ඔවුන් දන්නේ ඔවුන්ට ධානයත් උපාදානය වෙනවයි කියලා. දැන් එහෙනම් සත්‍යයට සංසාරේ උත්පත්ති ජාති මරණ හම්බ වෙන්නේ උපාදානයෙන් නම් පව නරකයි පින හොඳයි ධානය ඊට වඩා හොඳයි කියලා අපි කතා කළාට පෘථග්ජන මට්ටමක් තුළ මේ තුනේම උපාදානයේ නැමැති දෝෂයේ වරද තියෙනවා. අපි බලමු අංගුත්තර නිකාය පුඤ්ඤකිරියවත්ත සූත්‍රයේ කොහොමද තිබෙන්නේ කියලා. ඉදපන වික්ඛ ඒකච්චෝ පුග්ගලෝ දානමය පුඤ්ඤකිරියවත්තුම් සීලමය පුඤ්ඤකිරියවත්තුම් පරිත්තං කතං හෝති මත්තසෝ කතං හෝති අදිමත්තං කතං හෝති කියලා මේක තුනට බෙදලා තිබෙනවා. ඒකච්චෝ පුග්ගලෝ කියවම පුග්ගල කියන වචනේ පාවිච්චි කරන්නේ රහතන් වහන්සේලාට නෙමෙයි බුදුන්ට නෙමෙයි. පුග්ගල ස්වභාවයක් උන්වහන්සේලා ගාව නැහැ. මේ පෘථග්ජන සමාජයටයි මේ කියන්නේ. පුණ්‍යකිරියවත්තු කරන අයට. දැන් එතකොට දානයේ සීලයේ අඩුවෙන් යෙදීම තුළ ඒ උපාදානය සෝකාස වේදෝ පරම්මරණා කයමිදී සිදුවන මරණයෙන් පසු මනුස්ස දෝබග්ගං දුර්භාග්‍ය සම්පන්න කැම්බීම් ඇඳුම් පැළඳුම් යාන වාහන භවසකම් අඩු ඔබ කතා කරන විදිහට දුප්පත් පාසල් යන්න ඇඳුම් පැළඳුම් නැහැ ආහාර නැහැ හරියට ගයක් නැහැ බෙහෙත් හේත් ගන්න මුදල් හදල් නැහැ නැති බැරිකම්. නමුත් ඒ මිනිස්කම පිටිපස්සෙත් අඩු දානය සහ සීලය කියන පුණ්‍ය ක්‍රියාව සහ ඒ උපාදානය තියෙනවා. එහිට එහා යම්කිසි පුද්ගලයෙක් මධ්‍යම ප්‍රමාණයේ දානයේ සීලය දුනොත් එහෙනම් ඒකට කියනවා මත්තසෝ කතං හෝති කියලා. එතකොට ඒ මධ්‍ය ප්‍රමාණයෙන් යෙදීම සෝකාස බෙදෝ පරම්මරණ ජීවිතයේ අවසානයේ මරණය සිදුවන මොහොතට ඒ උපාදානෙන් මතු වුනහම මනුස්ස සෝබග්ගං උපතින්ම යහපත් මව්පියන්ගේ ධනවත් මව්පියන්ගේ දූ දරුවන් බවට පත් වෙලා කෑම්බීම් ඇඳුම් පැළඳුම් යාන වාහන අධ්‍යාපන පහසුකම් මොකොත් අඩුවක් නැතුව ඒ පිටුපස පවතින්නේ එතකොට ඒ සැප විපාක පිටුපස පවතින්නේ මධ්‍යම ප්‍රමාණයේ දානය සහ සීලය. ඒ දානය කියන්නේ ඔබ දන්නා වූ ආමිෂ වස්තු පරිත්‍යාගය. ඒ සීලය කියන්නේ පංච සීලෝ අට සීලෝ දස සීලෝ උපසම්පදා සීලෝ මේ ශික්ෂාපද වලින් ලබන සංවරය. නමුත් මේ දෙකේදීම උන්වහන්සේ වදාරලා තිබෙනවා භාවනාමය පුඤ්ඤකිරියවත්තු නාභි සම්බෝධි. භාවනා පුණ්‍ය ක්‍රියාව ඒකට සම්බන්ධ නැහැ කියලා. මේවයි ගැඹුරින් හදාරන්න ඕන. ඒ වගේම යම් කිසි කෙනෙකුට පුළුවන් මේ පු탁ජන මට්ටමේ ඉඳගෙන දානේ සීලෙ උපරිමයෙන් දෙන්න. එතකොට කියන අදිමත්තං කතං හෝති. සෝකායස බෙදෝ පරම්මරණා දිව්‍ය සහව්‍යතං. දෙවියන් අතර උත්පත්තියට. ඒ සම්පත් හිමි කරගන්න සදිව්‍ය ලෝකේ සදිව්‍ය ලෝක උත්පත්තිය. එතකොට උපරිම දානේ සහ සීලේ ප්‍රතිඵලය. නමුත් දානේ සහ සීලේ උපාදානයේ ප්‍රතිඵලය බව තේරුම් ගන්න. දානේ සීලේ වැරදි නැහැ. අනාගත විපාක සකස් කරන්නේ උපාදානේ. මේ උපාදාන කියන කාරණාවේ දෝෂය තේරුම් නොගත් සමාජයක් තමයි ಭಾರತ සමාජයේ ඉඳලා මේ පාපය හොඳ නැහැ පින් පුණ්‍ය විපාකයට වඩා එහා ගිය සිත ඇතුළත හොයන්න ගියේ. සිත ඇතුළට හොයන්න ගියාම පස්දොරට අරමුණු ගන්න එක මග අරිනවා. වනාන්තරගත වෙලා වෙනත් අරමුණක් අරගෙන නැත්නම් නාරිලතා මලක් දෙසවත් නොබලා සමාජයට මුහුණ නොදී සිත එක අරමුණක් මත හික්මවනු ලබනවා. එතකොට ඒ එක අරමුණේ ඉන්න පුළුවන් කාල සීමාව ඔහුට ආරම්භ වෙනවා මේ ශාන්ත සමාධිය ඔහු වැඩි දියුණු කරනවා. ඒක ලැබුණේ දානෙන් සීලෙන් නෙවෙයි. එතකොට අර එක අරමුණකට හිත හුරු කිරීමෙන්. මේ එක අරමුණකට හිත හුරු කිරීම කියන කාරණාව විතරක් නෙවෙයි මේ අරමුණක් වැඩිම කියන අර්ථය භාවනා කියන පදේ පවතිනවා. වර්තමාන සමාජයටත් හුරු වෙලා තිබෙන්නේ භාවනාව කියලා මොනවා හරි කරන්න. කවුරු හරි දෙන අරමුණක් ඔස්සේ අරමුණක් වඩන්න තමයි බොහෝ දෙනාට හුරු වෙලා තියෙන්නේ. දැන් එතකොට අර අංගුත්තර නිකායේ තික නිපාතේ පුඤ්ඤකිරියවත්ත සූත්‍රයේ දාන සීල දෙකේ උත්පත්ති පෙන්වනව ඇරුණාම භාවනා ගැන කතා කරන්නේ නැහැ. ඒක කෙනෙකුට හිතන්න ඕන කාරණාවක්.
ඒ සමහර විට මේ අහපු පුද්ගලයාට ඒ භාවනාව ගැන ඕනේ වුණේ නැතුව වෙන්නේ නැති. නැත්නම් මේවා පරිවර්තනය කරපු අයට භාවනා කියන්නේ නිවන් මගයි ඒකේ කොහොමද උපදින්නේ කියලා හිතලා අතහැරියා වෙන්නේ නැති. එහෙනම් මනවින් තේරුම් කරගන්න පවෙනුත් උපාදානයෙන් උපදිනවා පිළිනුත් උපාදානය නිසා උපදිනවා භාවනාවෙත් උපාදානය වෙන පැත්තක් තියෙනවා භාවනාව. ඔය අත්තකලමතාන යෝගීන් කියන කට්ටිය එහෙමයි උනේ. එතකොට ඒ පුඤ්ඤ කෙරවත්ත සූත්‍රය ඒකේ නෑ ඒකේ පෙන්වන්නේ එතකොට මනුස්ස දෝබග්ගම් මනුස්ස සෝබග්ගම් දිව සහවෙතං. එතකොට දාන සීල දෙකේ විපාකය මිනිසුන් අතර හෝ දෙවියන් අතර ආයු වර්ණ සැප බල. ඒක පුණ්‍ය කර්ම විපාක. අර පාප කර්ම විපාක අපාගත උත්පත්තිය කියලා කියන්නේ. මේ වගේ මේ ඉන්හාට ගියාපුවම කුද්දක නිකාය පුඤ්ඤ කෙරවත්ත සූත්‍රයේ තමයි ගාථා තුන තියෙන්නේ. දෙක තියෙන්නේ. තමන්ගේ යහපත කැමති නම් ඒ වගේම ජීවිතෙන් එහා පැත්තට සුව උදා කරගන්න කැමති නම් පුඤ්ඤමේවතෝ සික්ඛේ ආයත අග්ගං සුකුද්දයන්. ඒකට භාවිතා කරන්න ඕන කියලා තියෙනවා දානංච අර දානමයි අර සීලංච තමයි සමචරියංච අර භාවනා කියන වචනේ තමයි මෙත්ත චිත්තංච භාවය කියලා තිබෙන්නේ. එතකොට පාප කර්මයෙන් පව් සිද්ධ වෙනවා දාන කර්ම දානයෙන් සීලෙන් පින් සිද්ධ වෙනවා වගේම මේ භාවනාවෙනොත් භාවනා කුසල් සිද්ධ වෙනවා. කියන්නේ උපාදානය වෙනවා. මේ නිසා තමයි ආලාර කාලාමට උද්දකාම පුත්‍ර භග්ගවට සහ ඒ අත්තකිලමතාන යෝගින්ට කොතරම් ධාන ඥාන තිබුණත් ඒ ඥාන කියන වචනේ ගොඩාක් තියෙන නිසා මම විස්තර කරන්නේ අතහරිනවා මම ආසවක්ඛේ ඥානෙ තිබුණේ නැහැ. එහෙමත් නැත්නම් මගඵල සෝවාන් ආදී මගඵල තිබුණේ නැහැ කොතරම් මෙහාට ගියත්. ඒ නිසා උන්ට අර පෞ චේතනාව උපාදාන වෙලා ස්පී වෙනකොට පෞ චේතනාව ඵලයක් හේතුවක් වශයෙන් එනවා වගේ පින් චේතනාව උපාදාන වෙලා එනකොට ඒක හේතුවක් ඵලයක් වශයෙන් එනවා වගේ මේ ඥාන චේතනාව ඔවුන්ට එනවා. ඔවුන්ට එතකොට රූපී ධානයේ තිබුණොත් රූපී ධානයෙන් පරලෝගස් රූපාවචර බඹලෝ 16න් එකක අරූපී ධානයේ තිබුණොත් අරූපාවචර බඹතල 4න් එකකට උත්පත්ති ලබන්න වෙනවා. ඒ කියන්නේ ඒ භාවනාවෙත් ලැබෙන්නේ එතකොට උත්පත්ති මෙත්ත චිත්තංච භාවේ. ඒතේ ධම්මේ භාවයිත්වා. මේ ධර්ම කාරණා පළවෙනි පුණ්‍ය ක්‍රියාක සූත්‍රේ නම් දාන සීල දෙක විතරයි මේකේ තුනක් පාවිච්චි කරනවා. ඒක ඒ දෙකටම ගලපා ගත්තාම දාන සීල වලින් බ්‍රහ්ම ලෝකවල උපදින්නේ නැහැ. ඒක තේරුම් ගන්න හොඳට. දාන සීල දෙකෙන් උපදින්නේ කාමාවචර මිනිසුන් අතර සහ දෙවියන් අතර. බඹලෝ උපදින්නේ භාවනාමය පුණ්‍ය ක්‍රියාවත්වකින්. එනම් භාවනාවේ පුණ්‍ය ක්‍රියාවත් පුණ්‍ය කර්මයක් ඒකටත් විපාක. ඒ නිසා ඒතේ ධම්මේ භාවිත්වා තයසුක සමුද්දේ අභ්‍යාපජ්ජං සුඛං. අන වැරදි දුක්ඛගත කාරණා නැහැ. ධාන සෝයක් තියෙනවා නේවයි. දෙවියන් අපට වඩා කාම සෝයක් විඳිනවා. අරමුණු වල මේ බ්‍රහ්මයන් සංසුන් සෝයක් විඳිනවා. ඒකට ditta dhamma sukha viharane හෝ සාන්ත විහරණය කියන වචනේ සල්ලේක වැනි සූත්‍රවල සඳහන් වෙනවා. ඒක බුදුන් ditta dhamma sukha viharane සාන්ත විහරණය වශයෙන් ඒක බුදුරජාණන් වහන්සේ වදාළ බුදුන් වහන්සේ තේරුම් කරගෙන එලි කළා වූ සල්ලේක හෙවත් සංසිඳීමෙන් ලබන විහරණයේ වාසය නෙවෙයි. ඒක බුදු සමයට පමණක් ධර්මයේ තේරුණ අයට පමණක් අදාළ දෙයක්. දැන් එතකොට මොකද්ද තේරුම් ගන්න ඕන? පෘථග්ජන පුද්ගලයා කටයුතු කරන්නේ පුද්ගලයෙක් වශයෙන්. පුද්ගලයෙක් වශයෙන් ඔහු හොයන්නේ හොඳ හෝ නරක. නරක හෝ හොඳ. නරක අතහැරලා හොඳ හොයාගෙන යන ගමනේදී තමයි මේ අඩු දාණය, අඩු සීලය ඊට පස්සේ භාවනාව ඔස්සේ මේ උපාදානය තුල වුන් සතරක් හදාගත්තේ. දැන් මේක තේරුම් කරන්න ඕන තව ටිකක් ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි මේ අපි පුද්ගලයෙක් වශයෙන් බලලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ හැම දෙයක්ම අරමුණෙන් අරමුණට සිදුවෙන දෙයක්. පාප අරමුණ, පුණ්‍ය අරමුණ, ධාන අරමුණ. අරමුණ වෙනවනේ.
දැන් ඔය සිත එකක තැනක තබා ගැනීම කියන එකේදී රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ ඒව නැති වුණාට තවත් අරමුණක් කර ආයතන කියලා කියන්නේ. පඨවි හරි, තේජෝ හරි, ආපෝ හරි, වායෝ හරි ගත්තත්, නීල හරි, පීත හරි ගත්තත් තවත් අරමුණක්. ඒ අරමුණක් වඩනවට නේ කර්මස්ථාන වඩනවා කියලා කියන්නේ. ඒ බලවත් කරන්න පළවෙනි. ඒ බලවත් කිරීම තුළ පවේ උපාදානයේ පිනට ආවා වගේ පිනේ උපාදානයේ පුරුද්ද මේකටත් එනවා. ඒ නිසා අර ගාථාවට ගලපපුවම ජාති මරණ සම්භවේ උපාදානයේ වයන් දිස්වා. ජාති මරණ ගෙනත් දෙන්නේ අපායේ හරි, දිව්‍ය ලෝකේ හරි, මිනිසුන් අතර හරි, බඹලොව හරි උපාදානය නිසා. එතකොට වචගොත්තට වදාළ දේශනාව මං හැමදාම ඉදිරිපත් කරනවා උදාහරණයක් වශයෙන්. ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේමි. ඒ උපාදාන පුද්ගලයා ස්ත්‍රියක්ද, පුරුෂයෙක්ද, ගිහියෙක්ද, පැවිද්ද කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ ඕන කෙනෙකුට. උපාදාන සහිත නම්. ඒ උපාදාන නිසා උත්පත්ති. දැන් එහෙනම් පව උපාදාන වුණොත් උත්පත්ති නැද්ද තියෙනවා. පින උපාදාන වුණොත් උත්පත්ති නැද්ද තියෙනවා. ධාන උපාදාන වුණොත් උත්පත්ති නැද්ද තියෙනවා. අන්න ධානයෙන් පරලෝ යනවා කියන එකේ තේරුමත් එහෙනම් මේ උපාදාන නම් වූ වැරැද්දක් මිනිසාට සිද්ධ වෙනවා. ලෝකේ පවතින ආගම්වල එහෙමත් නැත්නම් ಭಾರತ සමාජයේ තිබුණා වූ අනිකුත් ආගම්වල මේ රෝගයට බෙහෙත් තිබුණේ නැහැ. හොඳින් තේරුම් ගන්න තථාගත බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනාව මිනිසාට ජීවත් වෙන විට උපාදානෙන් මිදීම මුල් කොටගත් ජීවන ප්‍රතිපදාවක් සඳහා කරපු යෝජනාවක් සහ අනුගමනීය ප්‍රතිපදාවක්. ඔබට ඒක තේරුම් ගන්න බැරි නම් පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් පවෙන් ඉතලා පින උපාදානය තුළ මරණින් එහා පැත්තට මිනිසුන් අතර හොද දෙවියන් අතර උපදින්නට පාර හදාගත්තට කමක් නැහැ. එහෙම ආමිස පූජා පැත්තක් හෝ එහෙම වෙන්නේ ඒකයි. නමුත් මේ ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියාවම එහෙමනම් සසර ඇවිදින නරක සහ නරක අතහැරපු හොඳ මාර්ගයක් ඇරුණාම, භවගාමී මාර්ගයක් ඇරුණාම ඒකේ භව නිරෝධගාමීත්වයක් නැහැ කියන එක ත්‍රිපිටකෙත් සඳහන් වෙලා තියෙනවා. අපිත් තේරුම් අරන් තියෙනවා. සවන් දෙන ඔබත් තේරුම් ගනිත්වා. පොතේ තිබුණට බෑ තේරුම් ගන්න ඕන. දැන් අපි මෙතෙන්ට වචනයක් ගනිමු. පටිච්චසමුප්පාද දහම් පෙළ අරන් බැලුවොත් ඒකේ සඳහන් කරනවා අවිද්‍යාව නම් වූ යම්කිසි මුලාවක් මුල් කොටගෙන තමා සත්වයා කුසල අකුසල කර්මයන් රැස් කරන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එකේ තේරුම අවිද්‍යාව නිසා කුසල අකුසල කර්ම රැස් කරයි. එහෙනම් අකුසල කර්ම රැස් කිරීමටත් අවිද්‍යාව තියෙනවානේ. කුසල කියන එක ගන්නකො පුණ්‍ය කර්ම කියලා එක පැත්තකට. එතකොට ඒක කාමාවචර කුසලය. අනිත් කුසලේ රූපාචර අරූපාචර කුසලය. ඒත් කුසල කර්ම. දැන් මේ තුනේම අවිද්‍යාව තිබෙනවානේ. මේ තමයි තථාගත බුදු පියාණන් වහන්සේගේ විශේෂත්වය සහ සොයා ගැනීම. ඒ වන විට විවිධ දේවල් හොයාගෙන හිටපු මේ සමාජයේ අයට පව තුලත් අවිද්‍යාව පත්‍ය සංඛාරා තිබෙන බව. පින හොඳ උනත් පෘථග්ජන පුද්ගලයාට පින තුලත් අවිද්‍යාව පත්‍ය සංඛාරා තිබෙන බව. ලෞකික ධානලාභීන් තුලත් අවිද්‍යාව පත්‍ය සංඛාරා තිබෙන බව ඔවුන්ට තේරිලා තිබුණේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අවිද්‍යාව යත්තේ වාසේස විරාග නිරෝධෝ. අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු කරන්නේ නැතුව අවිද්‍යාව නිරෝධ කරන්න. එහෙනම් අවිද්‍යාව නිරෝධ කරන ධර්ම ප්‍රතිපදාවක් දාන සීල භාවනා පුණ්‍ය කිරියවත්තු සූත්‍රවල පෙන්වන්නා වූ මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. සමාජයේ හැම මතයක් තිබුණාට බොහෝ දෙනා හැම පිළිගත්තට සූත්‍ර දේශනා මේ මුල් බුදු සමයනේ අපි මේ කතා කරන්නේ. මෑතදී ලියවන පතක් නෙමෙයි අපි මේ කතා කරන්නේ බුදු පියාණන් වහන්සේ වදාළ මුල් බුදු සමයේ සඳහන් සූත්‍රවල. මා බොහෝ විට මුල් බුදු සමයේ සූත්‍ර තමයි දේශනා කරන්නේ. ඒකට අමතරව තව ඕන නම් ඒකට පෙටකෝපදේශය කියන්නා වූ නෙත්ති ප්‍රකරණය කියන්නා වූ රහතන් වහන්සේලා ලිව්වයි කියලා සඳහන් කරන්නා වූ අට කතාත් උදව් කරගන්නවා. උදාහරණයකුත් මම පෙන්නනවා. ගඟක් ගන්න. ඒ ගඟට නම තබන්නේ
යම්කිසි කඳු වැටියක් පාමුලට කන්දට වැස්ස වැහලා වතුර පොළොව යටට ගිහින් ගිලිලා ආපහු පොළොව යටින් මතුවලා එන විට ඒක උල්පත් ජලය. මේකට මොකක් වසවිස කලවම් නැහැ. ඒ විශාල උල්පත නිසා තමයි ඒක කැලණි හෝ මහවැලි හෝ තව මොකක් හරි නමක් තබන්නේ. මේ ආරම්භයේදී ගඟේ බොහොම පොඩ්ඩයි තියෙන්නේ. ඒක පිරිසුදු මොකුත් කලවම් නැහැ. නමුත් මේක ගලාගෙන යාමේදී කඳු වැටි ඇලවේලි ගංගා කැලෑ නගර වැසිකිලි කැසිලි කාණු පද්ධති හරහා තමයි ගලාන යන්නේ. ඒ තියෙන සේරම එකතු වෙන්නේ නැද්ද කුණු කන්දල් මේකට? එතකොට කඳුකරෙන් පටන් ගන්නා වූ ගංගාවක් සාගරයට එකතු වෙනකොට අපි එතන මොයකට කියනවා මොයකටට යනකොට ඒකේ තියෙන අර උල්පතේ ජලය විතරද? අර සියලු ගංගා වලින් එකතු වුණ අපද්‍රව්‍යත් සේරමක් තියෙනවා. අපි කියන්නේ උනාට මහවැලි ගඟේ ජලය කියලා. පිරිසිදු මහවැලි ජලයේ ගඟේ ජලය හොයන්න ඕන නම් ඔබට කොච්චි කඩේට ගිහින් එහෙම නැත්නම් කොළඹ ගිහින් මේ කෙළවරට ගිහින් එතනින් හොයන්න බෑ. ඒකේ තියෙන කලවම් වෙච්ච මඩ වතුරයි වෙල් අරහා එනකොට වැසිකිලි හොදපු වතුරයි කර්මාන්තශාලාවෙන් ගිය වතුරයි අනිත් ඇලවල් වලින් ආපු ජරාවයි සේරම. මුලට ගියොත් ඔය මොකක්වත් කලවම් වුණේ නැති ජලය හොයන්න පුළුවන් නේ. ඒ නිසා තමයි මුල් බුදු සමය කියලා වචනයක් තියෙන්නේ. මේ අතින් අත යාමේදී මේවට එකතු වුණ අඩුම කුඩුම එහෙම නැත්නම් ආලවට්ටම් එහෙම නැත්නම් තම තමන්ගේ මතිමතාන්තර එක්ක අපිට මේක හොයාගන්න බැරි වෙලා තිබෙනවා. මුලට ගියොත් හොයාගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ බුදු සමයේ භාවනාව එකක් අත්කලමතාන යෝගින් කරපු භාවනාව තව එකක් කියලා පැහැදිලිව තේරුම් ගන්න ඕන. නමුත් මා දකිනවා මේ සමාජය තුළ කලක් තිස්සේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කළ කලක් තිස්සේ මධ්‍යස්ථානයන්ට ගොස් යම් යම් භාවනා ක්‍රම හුරු කරපු අයට භාවනාව කියලා ක්‍රමයක් ඉල්ලන්නේ. මොනවා හරි කර කර ඉන්න. නමුත් සැබෑ භාවනාව කියලා කියන එකට යමක් අරන් කරන එකද ස්වභාවිකත්වයෙන් ජීවත් වෙමින් පස්දොරට අරමුණු එන්නැරලා අරමුණ විදර්ශනා කරන එකද? අරමුණ විදර්ශනාව. අරක අරමුණ විදර්ශනා කිරීම නෙමෙයි අරමුණු වෙන්න නොදී තවත් අරමුණක හිත තබාගෙන ඉන්න එක. ඒ නිසා කවුරුත් තරහ වෙන්නත් එපා, බය වෙන්නත් එපා. දාන සීල භාවනා කියන්නේ පෘථග්ජන මට්ටමින් සසර ඇවිදින හොඳ මාර්ගය. සසර ඇවිදින මාර්ගය අරුණාම දාන සීල භාවනා කියන එකේ වචනවල අර්ථය ගැඹුරින් හොයලා බලපුවාම ඒක නිවන් මඟ නෙවෙයි. මතක තියාගන්න. ඒක තමයි අවුරුදු 700ක් 900ක් තිස්සේ අපිට බෞද්ධ සමාජයක් තුළ අනාගත බුදුන් ප්‍රාර්ථනා කරමින් අනාගත බුදුන්ගෙන් නිවන් බලාපොරොත්තු වෙමින් දාන සීල භාවනා කරන්න වෙලා තිබුණේ. නමුත් අපි විශ්වාස කරනවා මුල් බුදු සමය සඳහන් ධර්ම කරුණු ගෞතමයන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාවල සූත්‍ර ධර්ම කරුණු අපේ පූජනීය මහා සංඝරත්න පරම්පරාවෙන් අද දක්වා ප්‍රවේශම් කරගෙන ඇවිත් තියෙනවායි කියලා. අපි ඒක හොයලා බලලා අවුස්සලා බලලා සත්‍ය තේරුම් අරගෙන අනුගමනය කළාම හෝ ඒක දේශනා කරපුවාම ඒක බුදුන් වහන්සේට කරන ගෞරවයක් නේද? අපේ ගෞතමයන් වහන්සේ මොකටද මේ සඳහා මහන්සි වුණේ? මේ උපදින මිනිස් වර්ගයාට ලබාගත් ජීවිතය තුළ සැනසීමක් ලබා දෙන්න. අපටත් ඕන උනේ ඒක තමයි. අපට ඕන උනේ මේ මිනිස්සෙන්ට මෙයගයන් පස්සේ නිවනක් ලබා දෙන්න නෙමෙයි. අපට ඕන උනේ අනාගත බුදුහාමුදුරුවෝ හම්බෙලා නිවනක් ලබා ගන්න නෙමෙයි. නිවන කියන වචනේ පැත්තකින් තියන්න මිනිසාගේ දැක්මේ වරද නිසා මිනිසා ජීවිතයේ මුල සිට අග දක්වා යනකොට විශාල දුක් ගොඩකට යට වෙනවා. පෞද්ගලිකව එක එක පුද්ගලයාගේ තියෙන දුර්වලකමක් නිසා තමයි මේක වෙන්නේ. මෙන්න මේ ජීවිතය තුළ දුක නැතිව ඉන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණින් කියන එක තමයි අපේ විමසුමට ලක්ුණේ. මොකද ධම්මපද පාළිය තුල පවතිනා වූ සුඛ වග්ගවලදී සුසුකම් වත ජීවාම කියන ගාථාපද පහක් ගාථා පහක් හයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේලා සඳහන් කරන්නේ උන්වහන්සේලා දුකසේ වාසය කරනවා කියලා නෙමෙයි.
සුවසේ ජීවත් වෙමු කියලා. එහෙනම් මිනිසෙකුට තමන් දන්න මට්ටමින් ධනය තුළ, අධ්‍යාපනය තුළ, මුදල් තුළ, දරු සම්පත් තුළ, රැකියාවක් තුළ සතුටක් තියෙන්න පුළුවන්. ඒකට කියන්නේ ලෞකික සුවය නැත්තම් වේදිත සුවය කියලා. නමුත් මේ ලෞකික සුවය ලෝකෝත්තර සුවය සමග සංසන්දනය කළ බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර සුවයෙන් 10න් එකක් තරම්වත් වටින්නේ නැහැ ලෞකික සුවය කියන එකයි පෙන්වලා තියෙන තවත් සූත්‍ර දේශනාවල. එහෙනම් පෘථග්ජන සාමාන්‍ය පුද්ගලයාගේ මනසට පේන මේ සැප වගේ 16 ගුණයක් විශාල සුවයක් තමයි බුදුන් වහන්සේ මිනිසුන්ට ලබා දෙන්න උත්සාහ කළේ. බුදුන් වහන්සේ දුක්ඛාගමක් දේශනා කළෙත් නැහැ, මිනිසා දුකටපත් කළෙත් නැහැ. දුකින් දුකටපත් වන උන් එක උන්ගේ පෞද්ගලික මෝඩකමක්, දුර්වලකමක් එයින් මිදෙන මාර්ගයයි දේශනා කළේ. ඔය සමහර සූත්‍රවල මහණෙනි මම එදත් අදත් ඉදිරියටත් දුකත් හේතුවත් දුකටපත් වෙනවා නම් ඒකට හේතුව පෙන්නනවා. ඒක දේශනා කරනවා. ඒක පළවෙනි ධම්මපරියාය. නමුත් ඒ හේතුව නැති කිරීමෙන් දුක නැති වූ තැන මරණයෙන් එහා පැත්තට අනාගත බුදු සාසනයට දේශනා කරන්න ඒකත් ජීවිතය තුළ. නැති වූ තැනත් ඒ සඳහා මාර්ගයක්. අපිට බුදුදහමකින් වැදගත් වෙන්නේ දුක නැති වුණ සහ මාර්ගයේ අපි මොකද කරන්න ඕන කියන එක තේරුම් ගන්න එක. එහෙමනම් අපට මේ කරුණ තව ටිකක් පැහැදිලි කර ගැනීමේදී මේ භාවනා පදයට එකතු කරලා තිබෙන අරුත් ගැඹුරට ගන්න වෙනවා. භාවනාව කියන වචනෙට වැඩිම, වැඩි දියුණු කිරීම කියන අර්ථ පවතිනවා. එතකොට ඒක භාවනා කියන පදේ බුදුරජාණන් වහන්සේ හදපු එකක් වශයෙන් මම දකින්නේ නැහැ. ඒක අර උන්වහන්සේ ගෙදර දොර අතහැර වනාන්තරගත වුණාන් පස්සේ හමු වුණ පුද්ගලයෝ කරලා තියෙන වැඩක් තමයි මේ භාවනා කියලා කියන්නේ. ඒ භාවනාවෙන් තමයි නෝන් ලෝකෙන් මග ඇරලා කෙලෙස් යටපත් කරන යම් යම් සමාධිවල හිටියේ සහ දිවස දිවකන පරචිත්ත විඥානනය, පුබ්බේ නිවාස ඥානය ආදී කොට ඇති මේ ඥානත් උපදවාගෙන හිටියේ. වර්තමාන සමාජය කල්පනා කරනවා දිවසයි දිවකනයි පරචිත්ත විඥානනයයි පුබ්බේ නිවාස ඥානයයි මේ ඔක්කොම ඕනේ දුකින් මිදෙන්න කියලා. නමුත් කෙලෙස් යටපත් කරගෙන යන අත්කලමතාණු යෝගී භාවනාවේදී ලැබෙනා වූ අමතර ප්‍රතිඵල මේවා. අතුරු ඵල, ප්‍රධාන ඵලය නෙමෙයි. ඔය එකක්වත් ඕන නෑ සසර දුකින් මිදෙන්න. ආසවක්ඛේ ඥානය ලැබුණොත් ආසවක්ඛේ ඥානය තුළ අර මොකක්වත් නැතත් මේ කියන දුකට හේතු නැති කිරීමෙන් අවශ්‍ය නිවීමට සැනසීමටපත් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ උත්සාහය වෙන්නේ සංසාරයටවත් ජීවිත ගණනාවකටවත් කරන්න බැරි වැඩක් මිනිස්සුන්ට පටවල බරක් පටවන එක නෙවෙයි. එහෙම නැත්නම් ජීවිත 3ක් විතර කියවන්න අවශ්‍ය පොත්පත් ඔක්කොම කියවලා ධර්මයේ තේරුම් ගන්න කියන එක නෙවෙයි. පොඩි දෙයක් තුළින් වෙන්න ඕන කාරණේ තේරුම් ගන්න ඕන. දැන් සමස්ත ත්‍රිපිටකය පරිහරණය කිරීමේදී තේරෙන දෙයක් තමයි උන්වහන්සේට වැටහිලා තිබුණා මිනිසුන් අතර වෙන දේ සහ වෙන්න ඕන දේ. උන්වහන්සේ පහළ වෙන්න පෙර මිනිසුන් අතර උණ දෙයට තනි වචනයක් කියනවා නම් පව තුල සහ පින තුල සහ ධානය තුල උන් පමා වෙලා හිටියේ. ඒ ඔබ කියන ලේට් කියන අර්ථයෙන් නෙමෙයි සසරේ පමා වීම. උන්වහන්සේ පමාවේ විපි ආකාරයන් තමයි පව පින ධානය ඔස්සේ භවගාමී කියලා පෙන්වන්නේ. උන්වහන්සේ වෙන්න ඕන දේ මිනිසාට මේ භවගාමීත්වයෙන් නිදහස් වෙන්න භව නිරෝධගාමීත්වය සඳහා නොපමා විය යුතුයි. තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ පරිදි ඔබට පමාව සහ නොපමාව පමණක් තේරුම් ගන්න පුළුවන් නම් මුළු බුද්ධ ධර්මයේම තේරුම් ගත්තා වෙනවා. එතකොට පොත් 60 70ක් ඕන නැහැ, ජීවිත 3ක් ඕන නැහැනේ. අන්න එහෙම පුංචි දෙයක් මේක. මේ පුංචි දෙය බුද්ධත්වයට පත් වුණ තැන් පටන් පමාව නොපමාව යටතේම හැමදාම දේශනා කරන්න බෑ. එතකොට එකම දෙයක් කියනවා වෙනවා. ඒ නිසා ගංගා, මුහුදු, කඳුහෙල්, කුරුරංචු, වලාකුල්,
මිනිපිට්ටනි මල් මේ කීසා නොකී සියලුම දේවල් හොරකම් කිරීම ඝාතනය මේ පද උදව් කරගෙන මිනිසා තුළ සිදුවෙන්නා වූ පමාව එක පැත්තකට ගලපනවා එයින් මෙදෙන වැත්තා පැත්තකට ගලපනවා මා නම් දකින්නේ මුළු ත්‍රිපිටකයේ පුරා සූත්‍ර දේශනාවල මේ ද්විත ධම්මපරියාය විතරයි. ඒකට ලස්සන වචනයක් කියලා දමල ගන්න ඕන නෑ. ඒ ද්විත ධම්මපරියාය තේරුම් ගන්න කවුරු හරි. ඒ නිසා අපට අත්කලමතාන යෝගීන් කළ භාවනාවේ අර ඔක්කොම ලැබුණත් මාර්ගඵල කියන එක ලැබිලා නැහැ. නමුත් බුදු සමය මොනවද මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු උතුම් නිර්වාණසෝය. දැන් කොණ්ඩඤ්ඤ තවුස ගැන සඳහන් කරන්නේ ධම්මැස පෑදීම හේවත් සෝවාන් වීමත් සමග බුදුන් දැක්කා. ඒ තරක් නෙමෙයි සෝවාන් වෙන පුද්ගලයාත් නිවීම පිළිබඳව කිසියම් සුළු අවබෝධයක් ඇති කෙනෙක්. එබැවින් අපි මේ කාරණාව තව ටිකක් එහාට විස්තර කරගන්න ඕන. ඔබටයි පුරුදු වෙලා තිබෙන්නේ මෙන්න මේ කාරණාව. ඔබ යම් යම් කරදරවලට පැටලිලා ඉන්න කෙනෙක්. සිත සංසුන් කරගත්ත ගමන් බස් රථයේදී හෝ ගෙදරදී හෝ මේ කරදර සියල්ල හිතට ඇවිදින් වද දෙනවා. ඒක ලොකු වදයක් දුකක්. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම, ලෝභ, දේශ, මොහ කියන්නේ සැපගෙන දේවල් දෙනවල්. මේවා හිතට එන එක හරිම වදයක්. එනම් මනුස්සයින් මේවා හිතට නොඑන්න ක්‍රම හොයනවා. Taman දන්න මට්ටමින්. කාර්යාලයේ ඒකාකාරී නම්, ගෙදර ජීවිතයේ ඒකාකාරී නම් සතියන්තේ ගමනක් යන්න. එතකොට අර මුණ ගැහෙන්න තියෙන කාරණා මුණ නොගැසෙන පරිසරයක් තුළ අර කියන පශ්චාත්තාපයේ පීඩාව නැහැ. තවත් මෝඩ මිනිස්සු ටිකක් කල්පනා කරනවා මත්තුනෙන් පස්සේ මොකවත් දැනෙන්නේ නැහැ. එතකොට ස්නායු අඩපණ කරගෙන ඉවත් මත්පැන් පානයෙන් වෙරි වෙලා ලෝකේ දුක දන්නේ නැතුව ඉන්නවා දවසකට විතර පැය කීපයකට. මේවා නෙමෙයිනේ බුදු සමය පෙන්වන්නේ. ඔබ දුකටපත් වෙනවා නම් ඒකට හේතුවක් තියෙනවා. ඒක ඔබට පෞද්ගලිකයි. ඒ හේතුව නැතිකරන්න ධර්මයේ සරණ ඕනේ. අන්න බුදුන් වහන්සේ පහළ වෙන විට මේ අත්කලමතාන යෝගින් කාටවත් මේ බුදුරජාණන් වහන්සේ එලිකරවා දාලා ආව ධර්මයේ සරණ කෙනෙක් තිබුණේ නැහැ. ඔබ හිතනවද තෙරුවන් ලෝක පහළ වුණායි කියලා ඊට ඉස්සෙල්ලා දමන් සරණං ගච්ඡාමි කරගත්තයි කියලා මේ දන් දුන්න හෝ සිල් රැක්ක හෝ භාවනා කරපු අය නැහැ. බුදු සමයට විශේෂයි ධර්මයක්. මේ දුකින් මිදීමට ධර්මයක් සරණ වෙනවා. ඒක තමයි බුදුන් වහන්සේගේ හොයා ගැනීම. ඒ නිසා අපිට මේ බුදුවරයෙක් ලෝක පහළ වීමේ සහ ඔබට මිනිසත් බව ලැබීමේ මේ සාධකවල ප්‍රතිඵලය හරියට ලබන්න ඕන නම් ඒකට සද්ධර්මය හමු වෙන්න ඕන. මනුස්සලාභං ලද්දාන සද්ධම්මේ සුප්පවේදිතේ. සුප්‍රවේදිත මනාව අවබෝධ කරලා සද්ධර්මය හමු වෙන්න වෙනවා. එහෙනම් ඒක මේ බුදු සමයේ විදර්ශනා කියන භාවනාව සද්ධර්මයේ සරණින් කරන්න ඕන දෙයක්. නමුත් මෙතෙන්ට යන්න පෙර මේ ත්‍රිපිටක ග්‍රන්ථවල තියෙන කරුණු උපුටාගෙන අධ්‍යාපන ග්‍රන්ථ සැකසීමේදී වෙනත් විෂයක් හදාරලා කටපාඩම් කරන උත්තර ලියන්න පුළුවන් ආකාරයේ දරුවන්න වෙනත් විෂයක් හදාරලා කටපාඩම් කරන උත්තර ලියුවහම අවදාළ ලකුණු ලැබෙනවා. මේ බුද්ධ ආගමේ ශාසන ඉතිහාසයේ බෞද්ධ සංස්කෘතියේ බුද්ධ ධර්මයේ ඔස්සේ සියල්ල ග්‍රවුන්ඩ් වගේ කටපාඩම් කරනවා. දැන් කටපාඩම් කරගත්තාම ලියන්න පුළුවන් කටපාඩම් කරගත්තාම. ලියවම දැන් බුද්ධ ආගම දන්නවයි කියලා හිතනවා. අන්න එහෙමයි මේක වෙලා තියෙන්නේ. නමුත් මේක කටපාඩමක ප්‍රතිඵලයක් නෙමෙයි. ඒක අවබෝධයක් කියලා නේ පෙන්වන්නේ. කුමක්ද අවබෝධ වෙන්න ඕන? පාර දන්නේ නැතුව යන්න ගියාම පාර තියෙනවා කොහෙ කොහෙ හරි යයි. නමුත් මං උලා වෙලා නේද?
පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් පාපය හොඳ නැහැ කිව්වට දාන සීල භාවනාව ඔස්සේ ඇවිදී සංසාරේ. නමුත් දාන සීල භාවනාව තුළම සංසාරේ ඇවිදින පාරක් නේ. පවට වඩා හොඳ වුණාට. ඒ සසර ගමන නිමා කරන්නට අවශ්‍ය මාර්ගය දන්නේ නැතිකම. නමුත් මෙහෙම එකක් තිබෙනවා. ඔයක හමු නුණා නම් නැත්තම් මේක තේරුම් ගන්න බැරි නම් යම්කිසි පුද්ගලයෙකුට මත්පැන් බොනවට වඩා, ගෙදර අතහැර යනවට වඩා සුළු වෙලාවක් හුරු කරගත්තම ඒක අරමුණක හිත තියාගන්න, ඒක ඒ පුරුද්දෙන් ඔහුට ඇති වෙන මානසික පීඩාවෙන් මිදලා ඉන්න පුළුවන්. ඒක සංසුන් සමාධිය නැත්තම් සමාධි කියනවා, නැත්තම් සල්ලේක ශාන්ත විහරණය කියනවා, නැත්තම් දිට්ඨ ධම්මසුඛ විහරණය කියලා කියනවා. එහෙම රූප ශබ්ද ගන්ධ රස ආදී අරමුණු හිතට එන්නේ නැතුව අරමුණක් තුල හිත තබා ගැනීම සෝවාන් වීම කියලා හරි සල්ලේක විහරණ හරි කියලා රැවටෙන්න එපා. වර්තමානයේ මේ සමාජයේ අපි ගිහි සමාජය තුල ඇවිදිනවා, ඇසුරු කරනවා, පැවිදි සමාජය ඇසුරු කරනවා, ඇවිදිනවා, ආරණ්‍යගත සමාජය ඇසුරු කරනවා, ඇවිදිනවා. අපි බොහෝ දෙනෙක් තුල දකින්නේ මෙන්න මේ සමාධිය හොයාගෙන එතන ඉන්න උත්සාහ කරන එක. ඒ කියන්නේ දුකින් මග ඇරලා ඉන්න ක්‍රමයක් හොයන් ඉන්නවා. ඒකේ ඉන්න තමයි කැමති. ඇතැම් හුරු කරන තැන්වලදී හුරු වෙන අයගෙනුත් අහන්නේ දැන් කොච්චර වෙලා ඉන්න පුළුවන්ද ඒක අරමුණක. එක අරමුණක සිත තබා ගැනීම කියන එක තමයි භාවනා කියන පදයට ඉස්කෝලේ යන කාලේ මටත් ඉගෙනුවේ. ඒකට ධර්මයක් ඕන නැහැ. අයන්නවත් දැනගන්න ඕන නැහැ. කවුරු හරි මොකක් හරි වචනයක් දීපුවම මේක මෙනෙහි කරන්න පුළුවන් වෙනවා. නැත්තම් ප්‍රතිමාව දෙස බලා සිටමින් සිත ඇතුලේ බුද්ධ ප්‍රතිමාව චෛසිකයට ගන්න පුළුවන් නම්. ඔය කසින වඩනවා කියන එකේ තේරුම ඒකනේ. බාහිර දේ තියෙන දෙයක් සිතට ගන්නවා. දැන් බල්බේ තියෙන ආලෝකේ නැත්තම් ලාම්පු දැල්ලේ තියෙන ආලෝකය. මේක දැන් බලන් ඉඳලා ආලෝක කියලා ඇස් දෙක පියාගත්තාම අර දැල්ල ඇහැ ඇතුලේ පේනවා. දැන් බාහිර ආලෝකේ ඕනේ දැන් හිතම ආලෝක අරමුණ. ඒ අරමුණක් ආලෝකයක් බවට අරමුණපත් වෙච්ච එක. එතකොට මේ අරමුණ වඩනකොට බලවත් වෙනකොට අනිත් වටෙන්න ඉඩ නැහැ. මේක බෞද්ධ වෙන්න ඕන නෑ. ලෝකේ ඉන්න ඕන කෙනෙකුට මේක කරන්න පුළුවන්. ඒක තමයි අනිත් ආගම් වලත් භාවනා තියෙන්නේ. ඇයි මේ තථාගත බුදු පියාණන් වහන්සේ 35 වසර සිට 80 දක්වා ලෝකෙත් එදා තිබුණ සියලුම දේවල් උදව් කරගෙන මේ තරම් ධර්ම දේශනා ගොඩක් දේශනා කළේ. ඔය මොකුත් දන්නේ නැතුව භාවනා කරන්න පුළුවන් නම්. මම නම් දකින්නේ ධර්ම දේශනා කියලා කියන්නේ වරදින හැටි සහ ඒකේ වරදින් මිදෙන්න භාවනාව ආරම්භ කරන හැටි කියලා දෙන දේවල්. අර පළවෙනි ධම්මපරියාය පරිහාන ධම්මපරියායවත් Tamanට වරදින හැටි, දෙවෙනි ධම්මපරියාය Taman අනුගමනය කරන්න ඕන පාර. ධර්ම දේශනා සූත්‍ර දේශනා කියන්නේම භාවනාව ආරම්භ කරන්න ඕන හැටි පිළිබඳව කියලා දෙන දේවල්. ඒ එකකින් තේරුම් ගන්න. සූත්‍ර දේශනාවේ සියලු දේවල් ඕන නැහැ. දේශකින් වහන්සේලාට නම් විවිධ න්‍යාය වැටහිලා තිබුණාට කමක් නැහැ. අනුගමනීය ප්‍රතිපදාවක් හොයන පුද්ගලයෙකුට Tamanට වෙන්න ඕන කරුණ පිළිබඳ වැටහීමක් තියෙන්න ඕන. එතකොට ඔහු දැන යන කෙනෙක්. එතකොට අතරමං වෙන්නේ නැහනේ. දැන ගියොත් කතරගම, නොදැන ගියොත් නේ අතරමං වෙන්නේ. ඒ නිසා පවෙනුත් උපදින්න පුළුවන්, පිනෙනුත් උපදින්න පුළුවන්, භාවෙනුත් භාවනාවෙනුත් උපදින්න පුළුවන්. දැන් කුඩා කාලේ බුදුදහමෙන් උගන්වන්නේ ඉපදීම නැති කිරීම කියලා අහලා නැද්ද? ඒක ඔබේ අර්ථයෙන් ගන්න එපා පුංචි කාලේ. එතකොට මව කුසෙන් උපදින එක අනාගතයේ උපදින්න නැති එක කියලා හිතන් ඉන්නේ. නිවන් දකින්නයි කියලා කියන්නේ. මීට එහාගේ විවරණයක් මේ විදර්ශනා භාවනාවට මේදී මොනවද විදර්ශනා කරන්න ඕන? අරමුණු. මොකද්ද විදර්ශනා කරනවායි කියන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවාට. දැන් එහෙනම් අරමුණු මොනවද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පද තේරුම් ගන්න ඕනනේ භාවනා කරන්න. දැන් අපි අරමුණු පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්මද දන්නේ?
මේ සමාජයේ සාමාන්‍යයෙන් පහළ මට්ටමේ සමාජයේ සාමාන්‍ය සමාජය හොයලා බැලුවොත් එහෙම අරමුණු කියන දේ පිළිබඳව මොනම අවබෝධයක්වත් වුන්ට නැහැ. වුන්ට ගමේ වෙද මහත්තයාගෙන් හරි ගුරුවරයෙකුගෙන් හරි තවත් කාගෙන් හරි හම්බ වෙනවා. මලගෙදරි හරි ජීවත් වෙච්ච මිනිස්සෙක් හිටියා දැන් ඉතින් මැරිලා. දැන් අනිත්‍ය. ඔහු ගන්නවා සියලු දේවල් සබ්බේ සංඛාරා කියන්නේ සියලු දේවල් කියලා. ඒ සියලු දේවල් ලෝකේ තියෙන ඔක්කොම ගහ කොළන් වතු පිටි ඉඩ කඩන් හරක බාන සියල්ල. මේ වගේ මේ ඇතිවීම නැතිවීම ඔහු ඇස් දෙකෙන් බලනවා. හිතා ගන්නවා අනිත්‍ය. මෙන්න මෙතනනේ තාමත් බොහෝ දෙනෙක් ඉන්නේ. එතනින් දහස් වුණායි ඕන තරම් මේ රටේ ඉන්නවා ධර්මයේ තේරුම් ගත්තාම එහෙමත් අය තාමත් ඉන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය බලන්න කිව්වේ මොනවයිද කියන එක ගැඹුරට තේරුම් අරන් එන්න. කෙස්වල බලන්න කීවද, ලොම්වල බලන්න කීවද, මල්වල බලන්න කීවද, ඇස් දෙකෙන් බලන්න කීවද වදාලාද? එහෙනම් යදා ද්විචක්කුම් පස්සති යම් විටක ඇස් දෙකෙන් දකීද කියලා අපට පාළි පදයක් හදන්න වෙනවා. නමුත් යදා පඤ්ඤාය පස්සති යම් විටක ප්‍රඥාවෙන් දකීද. මොනවද? සබ්බේ සංඛාරා අනිච්චාති. අන්න සබ්බේ සංඛාරාවල අනිත්‍ය ප්‍රඥාවෙන් දකින්න ඕන එකක් අරුණාම ඇසෙන් දකින්න එකක් නෙවෙයි. සබ්බේ සංඛාරා මල් හරි කෙස් හරි දත් හරි වස්තුන් වෙන්න පුළුවන්ද කියලා ඊළඟට හොයලා බලන්න. මේ පදවලට යම් යම් ආකාරයක අකුරු තියෙනවා. අනිත්‍ය, අනිච්ච, අනිච්ච වචන. මේ වචන නෙමෙයි තේරුම් ගන්නයි ඕනේ. ඔකෙන් කිව්ව දේ. අනිත්‍ය සිංහලෙන් අනිච්ච පද. ඒ වචන නෙමෙයි හැප්පෙන්න ඕන. ඔබ මේ ඔබ ළඟ සිදුවෙන දේ. ඔබ කරමින් ඉන්න දේ, ඔබ කරන්න ඕන දේ මේකට ගලප ගන්න බලන්න. එතකොට එහෙමනම් සංඛාර පදේ අපි විවරණය කරලා තිබෙනවා. ත්‍රිපිටකය තුළ විවිධ ආකාරයෙන් තියෙන ආකාරයෙන්. එවිට යථා සංඛාර දානස්මින් උජිතස්මින් මහා පදේ කියන ධම්මපදේ කියන ධම්මපද ගාථාවේ අදත් ඔය මිනිස්සු යනකොට වාහනෙන් තමන්ගේ කහලගොඩ කසල ටික කොහේ හරි මුල්ලකට විසි කරලා යනවා වගේ පාරායිනට එදත් මේ පාරායිනේ උස්තැන් වලට කසල බැහැර කිරීමක් තිබිලා තියෙනවා. අර සංඛාර දානස්මින් උජිතස්මින් මහා පදේ කියන උස්තැන් වලට කසල ගිනින් දානවා. ඒ පදේ කසල බුදුන් වහන්සේ පහළ වෙන්න පෙරත් දිරා ගියා, දැනුත් දිරා යනවා, ඉදිරියටත් දිරා යනවා, ලෝකෙ හැමෝමත් දන්නවා. ඉඳ කසල වල දිරා යාම අපට පේන්නේ ඇහැට. එතකොට ඒක යදා පඤ්ඤාය පස්සති වෙන්නේ නැහනේ. ඒ නිසා මේ සංඛාර පදේ කොහෙද තියෙන්නේ කියලා හොයන්න වෙනවා ඊට පස්සේ. එතකොට මට හමු වෙනවා බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වීම පිළිබඳ කළාපු අනාවැකියක්. ඒකේ තියෙනවා උදාන වාක්‍ය දරුවන් පාඩම් කරගත්ත එකේ විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා. සිත සංඛාරගත වීමෙන් මිදුණා. අන්න දැන් සංඛාරගත වෙන්නේ සිත කියලා තේරුම් ගන්න පුළුවන්. එහෙනම් එතන සංඛාරගත වෙන එකෙන් මුදවා ගන්නයි තියෙන්නේ සිතේ. තව එකක් ගන්නවා අපි. සංඛාරංච නිරෝධේන නත්ති දුක්ඛස සම්භවෝ. සංඛාරා පරමා දුක ලොකු දුක් ගෙනත් දෙන්නේ සංඛාරයයි. මේ සංඛාර නිරෝධ කිරීමෙන් දුකක් හටගන්නේ නැහැ. දැන් බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණායි කියන්නේ සංඛාර නිරෝධ කළා නේද? දැන් 35 සිට 80 දක්වා එහෙනම් දුකක් තියෙන්න බෑ නේද? හැබැයි 35 සිට 80 දක්වා කාය වචී මනෝ සංඛාර තුන තිබුණා. එහෙනම් සංඛාරා පරමා දුක අයවනම් බුදුන් වහන්සේ දුක් විඳලා තියෙන්න ඕන නේද? එහෙමයි පියවරෙන් පියවර මේ අවබෝධය පළල් කරලා ගේන්න ඕන. මොකද පාලි මුල්පතේ නැත්නම් මුල් බුදු දහමේ පාලි අර්ථය තිබුණාට මේවා සිංහලට එනකොට පෘථග්ජන අයතින් පාලිය සිංහලට පරිවර්තනය කිරීම ඇරුණාම ධර්මයේ පරිවර්තනය කිරීමක් වෙලා නැති දැන් තියෙනවානේ.
ඒ නිසා අපට ඕනේ කවුද අතින්ද වැරදුනේ කියලා හොයන්න නෙමෙයි. වැරදි නම් වැරදි එක තේරුම් අරගෙන නිවැරදි එක ගන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ සබ්බේ සංඛාරා කියන පදයෙන් වදාලේ කසල නෙවෙයි කියලා මම කියනවා. සබ්බේ සංඛාරා කියන පදයෙන් වදාලේ කාය වචී මනෝ කියන්නේ කාය වචන සිත ක්‍රියාත්මක වෙන්න මුල් වෙන්නා වූ විතක්ක විචාර සංඥා වේදනා ආස්වාස ප්‍රාස්වාද කියන මේ තුන කතා කරන්නේ. ඒව නවත්තන එක නෙවෙයි බුදු වුණයි කියන්නේ. එහෙනම් මොනවද? අන්න එතකොට මේ සසර ඇවිදින්න හේතු වෙන එක් જાතියක් අපි එකතු කරනවා. ගැඹුරින් හටගන්නට හේතු ඉතුරු කරන බැවින් ඒකට අභි කියන පදේ යොදනවා. තදින් ගන්නා නිසා උපාදානය කරගන්න නිසා සහ අනාගත ඵලයක් උපදින්නට හේතු ඒ සංඛාර කියන පදේ වරහන් ඇතුළෙම තිබෙන්නේ අනාගත ඵල උපදින හේතු කියලා. අපායේ උපදින හේතු ඵලය, දිව්‍ය ලෝකයේ උපදින ඵලය, බඹලෝ උපදින ඵලය මේ ඵල. හොඳයි අපායේ උපදින්නේ මොන ඵලයේ හේතුවෙන්ද? දිව්‍යයන් අතර මිනිසුන් අතර උපදින්නේ මොන ඵලයේ හේතුවෙන්ද? බඹලෝ උපදින්නේ මොන ඵලයේ හේතුවෙන්ද? අන්න එතකොට අපිට හොයාගන්න පුළුවන් මේ ඵල තුන හම්බ වෙන්නේ සංඛාර ಜಾති තුනකින්. එතකොට ඔබ සිංහලෙන් කතා කරන පව් සිද්ධ වෙන එකට කියනවා අපුඤ්ඤාභි සංඛාර. එතකොට පව් රැස් කරනවා. ඔබ පින් සිද්ධ වෙනවා කියන එකට කියනවා පුඤ්ඤාභි සංඛාර. අපුඤ්ඤාභි සංඛාරයේ කාම දුගතියේ මාර්ගයයි, පුඤ්ඤාභි සංඛාරයේ කාම සුගතියේ මාර්ගයයි. ආනිජ්ජ කුසල් ආනිජ්ජාභි සංඛාරයේවත් ආනිජ්ජ ඔය වචන කෝකුණත් කමක් නැහැ. ධාන බඹලෝට යන පාරයි. කාම රූප අරූප භවත්‍රයේ ඇවිදින්නේ සත්වයා මේ අபிසංකාර රැස් කිරීම නිසා. එහෙනම් ඒ අபிසංකාර ඔවුන්ට අනිත්‍යද නිට්ටයද? ඒ අපාය යන කෙනාට, දිව්‍ය ලෝකයක් යන කෙනාට, බඹලෝ යන කෙනාට මේ අபிසංකාර වල ඔහුගේ දැක්ම අනිත්‍යද නිට්ටයද? මෙහෙමයි වදාරන්නේ. අනිච්චේ නිච්ච සංඤිනෝ, දුක්ඛේච සුඛ සංඤිනෝ, අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ, මිච්ඡා දිට්ඨිගතා සත්තා ජාති මරණ ගාමිනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දේවල් නිත්‍ය සුඛ ආත්මකට ගැනීම තුළින් සත්‍යය සතර ඇවිදිනවා. සත්‍යය කකුල් දෙකෙන් සතර ඇවිදින්නෙත් නැහැ. කයෙන් යන්නෙත් නැහැ. එහෙනම් මොනවෙන්ද ඇවිදින්නේ? පවෙන් පිනෙන් ධානයෙන් සතර ඇවිදින්නේ. එහෙනම් පව් සම්බන්ධයෙන් උපාදානය නෙවෙයිද නිට්ටය? පින් සම්බන්ධයෙන් උපාදානය නෙවෙයිද නිට්ටය? ධාන සම්බන්ධයෙන් උපාදානය නෙවෙයිද නිට්ටය? අන්න බුදුබණ පොතේ අනිදුක්ඛ අනාත්ම තිබුණාට සසර ඇවිදින සත්‍යයගේ දර්ශනය නිට්ටය සුඛාත්ම. ඒ බුදුබණද? එයාට ධර්මයේ සරණ තියනවද? වචනෙන් අනිච්චන් දුක්ඛං අනාත්තා පාඩම් කරගත්තට පොතේ ඉස්කෝලේ ඉලිලා පාස් වුණාට ඔහුගේ දර්ශනය මොකද්ද? ඒ නිසා බුදුවරු ලෝකෙට පහළලා දේශනා කරන්නේ මොනවා කියලාද කියන්නේ? අකුරු 8යි පද 3යි. ඒකත් අටුවාක තියෙන ගාථාවක්. නහි සීලවතං හේතු. උප්පජ්ජන්ති තථාගතා. මේ තථාගතවරුන්ගේ පහළවීම ඒ වන විට ලෝකෙ තිබුණා වූ සීල වෘත වර්ණා කොට මේවා රකින්න කියන්න නෙමෙයි. අට්ඨක් කරාති නිපදා. අකුරු 8ක් එකතු කොට හැදුවා වූ පද 3ක තේරුම සහ අනුගමනීය ප්‍රතිපදාව කියලා දෙන්න. ඒ කියන්නේ සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛානාත්මය ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඔබ මුළු බුදුදහම ඔක්කොම දැනගත්තා වෙනවා. ඊට පස්සේ ඔබට මේවා බාහිර වතපිටි අනිත්‍යයි කියා ඉන්න ඕනේ නැහැ. කෙස් අනිත්‍යයි කියා ඉන්න ඕන නැහැ. මොනවද අනිත්‍ය බලන්න කියලා තියෙන්නේ? පුංචි පදයක් කියලා දෙනවා. හැබැයි මේක දේශනා සූත්‍රය ආශ්‍රේ වතාවක් හෝ දේවතාවක් මේ නාලිකාව තුළ අපි කියලා තිබෙනවා. මේ අලුතෙන්ම සමන් දෙනවා නම් බුදුන් වහන්සේ බලන්න කියලා තියෙන අනිත්‍ය මොනවද කියලා තියෙන තැන මම පෙන්වන්න හදන්නේ. ඔබේ කය ගන්න. ඒ කය සම්බන්ධයෙන් පෙන්වන්නේ මොකද්ද? කායංච බිදරතෝ ඤත්වා.
කය කැඩී බිඳී යනවා. විඥානංච පබංගුරං. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, විඥානයේ සිදින්සර මාරු වීමේදී බංගුරත්වයට බිඳීමටපත් වෙනවා. ඒ නිසා ඒක ගාථාවකින් වගේම පාඨයකිනුත් තියෙනවා බිදුරායම් බික්කවේ කායෝ මහණෙනි මේ කාය කඩේ මිදී යන සුළුය. විඥානම් බික්කවේ පබංගුරං සිත නිරන්තරයෙන් වෙනස් වෙන සුළුය. ඒ කයේ කැඩී බිඳී යාමට හෝ සිතේ ඇතීම නැතිවීමට හෝ මේ දේශනා සූත්‍රය තුළ අනිත්‍ය කියලා උගන්වලා නැහැ. එහෙනම් මොනවද? සබ්බේ උපදී අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. අන්න අර උපදි කියන්නේ පව් සිද්ධ වෙනවට, පින් සිද්ධ වෙනවට, ධානා කුසල් සිද්ධ වෙනවට. එතකොට එහෙනම් පව් නිට්ටයයි, පින් නිට්ටයයි, ධානා කුසල් නිට්ටයයි නිසා සසර ඇවිදිනවා. පව උපාදානයේදී, පින උපාදානයේදී, ධානා උපාදානයෙන් මිදීම සඳහා බැලිය යුතු අනිත්‍ය නේද මේ ධර්මය? බුදුන් ලෝට හෙළි කරවා දාලේ අනිත් දුක්ඛානාත්මය නම්. පව් හේතු අනිත්‍ය වුණොත් එහෙම අපායක් තියේවිද? පින් හේතු නැති වුණොත් එහෙම යන්න කාමසුගතියක් තියේවිද? ධ්‍යාන හේතු අනිත්‍ය වුණොත් එහෙම යන්න බඹලොවක් තියේවිද? දැන් සංකාරංච නිරෝධ නේද? පුණ්‍යාභි සංකාරයත් නිරෝධයයි, අපුණ්‍යාභි සංකාරයත් නිරෝධයයි, ආනිජ්ජාභි සංකාරයත් නිරෝධයයි. මෙන්න මේ තමන්ට තිබෙන සංඛාරය ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණට එන්නේ. අන්න අරමුණට එන දේ සසර පුරුදු කරගත්ත එක තමයි ඒතං මම ඒතමස්මින් ඒසෝ මේ අත්තා කියන්නේ නැති වුණාට මගේ, මම මගේ ආත්ම කොට ගැනීමෙන් උපාදාන වේ. දැන් එතකොට මම වෙන්නේ කය නෙමෙයි බුදු සමයේ. පව හෝ පින හෝ ධානය මමත්වයෙන් ගන්නෙ. අන්න මමකට නොගැනීමෙන් උපාදාන නොවී අවසන් වෙයි. මමකට නොගැනීමෙන් සිදුවෙන දෙයට අනිත්‍ය කියනවා, මමකට ගැනීමෙන් සිදුවෙන දෙයට නිට්ටය කියනවා. එය වැටහෙන තුරු ධර්ම ශ්‍රවණය කරන්න. අනතුරු ඔබට ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ලෝකෙත් සමග ජීවත් වෙමිදී උපදින්නේ ස්කන්ධ පංචකය. වර්තමාන ස්කන්ධ පංචකය අනාගත ඵලයක් උපදවන හේතුවක් ඉතුරු නොකර අවසන් වෙනට නුවණින් බලන එකට කියනවා ස්කන්ධ පංචකය අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලීම හේවත් විදර්ශනාව. එතකොට ඒකටම කියනවා ධම්මං සරණං ගච්ඡාමි. එනිසා මම නම් දකින්නේ කටේ කිරිසුඳයන් ඉස්සලා ධම්මං සරණං ගච්ඡාමි කිව්වා තමයි මමත් කිව්වා එහෙම. ඒ විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේලා ධර්ම පන්සිල් දෙන්න නිසා නිරන්තරයෙන් කියනවා. නමුත් සසර දුකින් මිදීමට ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරන්නා වූ ධම්මං සරණං ගච්ඡාමි ආරම්භ වෙන්නේ ආර්ය මාර්ගයේ සෝවාන් වලින් එහාට. ඒ තමයි ධර්මයේ සරණ කරගන්න අය. මේ රටේ අවංක මිනිස්සු හැදෙන්න නම්, මේ රට සත්පුරුෂයන්ගෙන් පිරෙන්න නම් අන්නේ සසර දුකින් මිදීමට ලෝභය, දේශය, මොහය ෂේ කරන්නට ධර්මයේ අනිත්‍ය නැවති ධර්මයේ සරණ කරගන්න අය ඕනේ. මොකද නිර්වාණ කියන්නේ ලෝභක්කේ, දේශක්කේ, මොහක්කේ. ඒවා ෂේ කරලා බලන්න ඔබ ළඟ නිවීම තියනවාද කියලා. එතකන් කතා කරගෙන ඉන්න ඕනේ නැහැ. ෂේ වුණාම හමු වෙයි ඒක. මං හිතන්නේ අපි මේ අහපු ප්‍රශ්නෙට උත්තරේ ලබා දුන්නයි කියලා. ඒ නිසා පවද කියලා නැහැ, පින කියලා නැහැ, ධාන කියලා නැහැ, උපාදාන වීම තමයි බුදුන් වහන්සේගේ ධර්මයේ සත්‍ය සසරට බැඳ තබන්නේ. ඒ විතරක් නෙවෙයි. මම දකිනවා ලෝකයාට වෙනත් ආගම් වලට පව්පින් වෙනම තියෙන්න පුළුවන්. බෞද්ධයින්ටත් පව්පින් වෙනම තියෙන්න පුළුවන්. සතුන් මරණ එක පව්, අම්මට උපස් කරන එක පින්. ඒ පෘථග්ජන මට්ටමේදීනේ. ඒකේ පුද්ගලයාට ආගම් වලත් මේක වෙනස් වෙනවා. නමුත් මේ වර්තමාන ස්කන්ධ පංචකය හේතු ඉතුරු කොට අවසන් වීම හේවත් උපාදානය කොට අවසන් වීම උපාදානයේ පාපයයි කියලා මම කිව්වොත් ඒක නිසායි සසර ඇවිදින්නේ කියලා. කවදා හරි දවසක ඔබේ සම්මාදිට්ඨියට, එන්ඩෝනාරි සම්මාදිට්ඨියට උපාදානයේ පාපයයි, උපාදානයෙන් මිදීම කුසලයයි. වර්තමාන ස්කන්ධ පංචකේ උපාදානයේ නොවීම දවා ගැනීම සඳහා ඔබට අනිත්‍ය දුක්ඛ අනාත්මං වූ ධර්මය අනතුරුව සරණ කරගන්න පුළුවන් වෙයි. අන්න ඒ භාවනාවෙන් සිද්ධ වෙන්නේ පරලෝ යාම නෙමේ, පරලෝ නොයා. මොකද පරලෝ යන්න හේතු අවසන් වෙනවා. එබැවින් අපට කරුණු පැහැදිලි කරන්න ලැබී තිබෙනා වූ කාල වේලාව අවසානමින් යනවා. ඒ නිසා අර ගාථාව ආයෙත් ගන්න. පණ්ඩිතෝ uppajjati. ඒක එක්තරා පණ්ඩිතකමක් තමයි, මනුස්සකමක් තමයි. නමුත් පෙන්වන්නේ මොකද්ද? ඒ ධර්ම තුන දාන සීල භාවනා භාවිතා කරලා කොහේ හරි උපදිනවා කියලා අරුණාව නිවන් ලබනවා කියලා තියනවාද? ඔය නිවන් ලබන එකට උපදිනවා කියලා කියනවාද?
එහෙනම් පාපයෙන් මිදී සසරේ මිනිසුන් අතර හෝ දෙවියන් අතර බඹලෝ උපදින්න තමයි දාන සීල භාවනා තියෙන්නේ. ඒ භාවනා නෙමේ බුදුරජාණන් වහන්සේ භාවනා කියලා කියන්නේ ඒ උපදින්න තියෙන හේතු ශේ කරනවට. ඒ නිසා ඒ කර්මයට කියන්නේ කර්ම රැස් කරන කර්ම නෙමෙයි. පාපයත් කර්ම රැස් කිරීම, පිනත් කර්ම රැස් කිරීම, ධානත් කර්ම රැස් කිරීම, බුදුන් වහන්සේගේ විදර්ශනාවේදී කර්ම ශේ කිරීම. ධම්මැස පාදා ගැනීම සඳහා ඔබ හැම දිනාට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද මෙම ධර්මදේශනාව දේශනා කර ගැනීම සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දී තිබෙන්නේ පානදුර සුමංගල උද්‍යානයේහි පදිංචි රේණුකා ඒකනායක මැතිණිය විසින්. රූපවාහිනිය තුළින් මේ විකාශනය කිරීම තුළ ඔවුන් බලාපොරොත්තු වෙන කරුණු ටිකක් තිබෙනවා. අරමුණ ස්වාමි පුරුෂයා සමන් ඒකනායක සහ දරුවන් වන සුමුදිනී සමන් බණ්ඩාර මෙලිසා යන අයට නිවන් මඟ අවබෝධ වීමට අවශ්‍ය ධර්ම අවබෝධය සඳහා ඕන එනම් මේ ධර්ම දේශනාවට කල්යල් බලා විඳල් වෙන් කළා වගේම ආපහු සමන් දෙන්න වෙනවා. ධර්ම මාර්ගයේ සිටින සහෝදරයා වන රසික වික්‍රමසිංහ මහතාටගේ නිවන් මඟ පූර්ණ වීම සඳහා දෙමව්පියන් වන මියගිය DEP වික්‍රමසිංහ සහ ලීලා වික්‍රමසිංහ ඇතුළු සංසාරගත පරලොසපත් ඥාතීන් අතර මේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම කියන වචනේ මම කොතන තිබුණත් මේක සංස්කරණය කරනවා. මොකද මා තේරුම් ගත්ත ධර්මයට අනුව මියගිය ඔක්කොටම පින් අනුමෝදන් වෙන්න බෑ. බුදුන් වහන්සේ යානුස්සෝනි සූත්‍රයේ වදාරන්නේ ඨානේකෝ බ්‍රාහ්මණ උපකප්පති නෝ අට්ඨානේ. අදාළ තැන හිටියොත් ලැබෙනව නැත්නම් නෑ කියලා. ඒ නිසායි මම කියන්නේ මේ වචනේ උදව් කරගෙන පරලොස්සපත් ඥාතීන් අතර පින් කැමති අය පින් අනුමෝදන් වේවා. අනිත් අයට දැනගෙන සතුටු වෙන්න දන්නේ නෑනේ. දේශකයන් වහන්සේ ඇතුළු සියලු ආර්යයන් වහන්සේලා කායික සෝයෙන් සුවපත් භාවයට දහමට පත් වේවා. දහමට ඉතයි සියලු දෙනාටම මේ ධර්ම දානමේ ධර්මයේ පින අත්පත් වේවා. නිවන් සුව ලැබේවා. තෙරුවන් සරණයි. ධර්ම දේශනාව සඳහා මූල්‍ය දායකත්වයේ දැරීමෙන් ධර්ම දේශනාව දේශනා කරවගෙන විකාශනය කිරීමෙන් ජනිත කරගත්තා වූ මේ සදහම් ධර්ම දානයේ අවබෝධයන් ඔවුන් ප්‍රාර්ථනා කළ පරිදි මේ දරු පිරිසට සදහම් අවබෝධය පිණිසත් සහෝදරයාගේ ධර්ම අවබෝධය තවදුරටත් දියුණුවීම පිණිසත් එතුමීටත් අනුග්‍රහක භාවතී වශයෙන් එතුමීටත් සද්ධර්මය අවබෝධය පිණිසත් හේතු වේවා. පරලොස්සපත් වන්ට දෙනා වූ ඥාති වර්ගය අතර පින් කැමැති අයත් නම් පින් අනුමෝදන් වෙන්න පුළුවන් නම් අනුමෝදන් කරන ජීවිතය සුඛී සුවපත් කරගනිත්වා. ඒ හැමටත් ඔබටත් ඔබ ප්‍රාර්ථනා කරන්නා වූ දේශකින් වහන්සේලාට ත්‍රිලක්ෂණය නැමැති බුද්ධ වචනේ ගැඹුරු උපාදානස්කන්ධෙන් මිදෙන්න භාවිතා කරන්න ඕන ආකාරයේ තේරුම් ගැනීම තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සෝයන් සැනසෙන්නට හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න අදිෂ්ඨාන කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං